ගත්තම කිව්වා මේ ලොජික් වල මම පටන් ගත්තම කිව්වා ලොජික් වල තියෙන ප්‍රොපෝෂන් එක. ඒ කියන්නේ ප්‍රස්තුතයක්. ප්‍රස්තුතයක් කියන්නේ සෙන්ටෙන්ස් එකක්. ඒ කියන්නේ සෙන්ටෙන්ස් ස්ටේට්මන්ට් එක. ස්ටේට්මන්ට් එක කියන්නේ අද වහිනවා කිව්වොත් අන්න ඒක තමයි ස්ටේට්මන්ට් එක. කියන්නේ වහිනවා එක වහින්නත් පුළුවන් නොවහින්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ ඒවට තමයි අපි ස්ටේට්මන්ට් එකක් කියන්නේ. right. මේ ලොජික් වල කතා කරද්දී අපිට විශේෂයෙන් සිම්බල් වගේක් තියෙනවා. සිම්බල් වගේ ගත්තොත් මේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඔපරේෂන් එකයි සිම්බල් එකයි. ඔපරේෂන් එක තමයි not. not කියනකොට මෙන්න මේ වගේ සිම්බල් එකක් තමයි යූස් කරන්නේ. මම මේ ඉස්සරහට තව විස්තර කරනම් ඔයාලට ලොකු අයිඩියා එකක් නැතුව උනාට කම නැහැ. මම ඉක්මනට කරගෙන යන ගමන් ඔයාලට මේ ටික විස්තර කරන්න. ඊට පස්සේ මෙන්න මේ and එක. and කියන්නේ conjunction. conjunction කියන්නේ මොකද්ද? සංයෝජනයක්. ඒ කියන්නේ දෙකක සම්බන්ධයක් තියෙනවද? ඊට පස්සේ disjunction. විසංයෝජනයක්. විසංයෝජනය කියන්නේ මේ දෙකටම අයිති. ඒ කියන්නේ ඔපරේෂන් එක අපි කෝල් කරන්නේ කියලා මේ එතකොට මේ ප්‍රොපෝෂනේෂන් එකක් වේරියබල් එකක් ඩිෆයින් කරද්දී අපි ලොජික් එකක් මේ ටික ඔයාලට නෝට් එක තියෙනව නේද? මම හිතනවා නෝට් එක තියෙනවද කියලා. මම ඒක ඉක්මනට කරගෙන යන්නේ. normal කියවලා තේරුම් ගන්න පුළුවන් ටික ඔයාලට තේරුම් ගන්නයි පේපර් එක ඉලක්ක කරගෙන තමයි මම අතරම කතා කරන්නේ. මාව ඇහෙනව නේද? ඔව් සර්. ඕකේ. ඔව්. හරිනේ. මේ ටික ඔයාලගේ නෝට් එකේ තියෙනවනේ. මේ ටික ලොකු ප්‍රයෝජනයකුත් වෙන්නේ නැහැ. ඩෙෆිනිෂන් ටිකක් තියෙන්නේ. පේපර් එකට අදාළ වෙන ටික මම ඉක්මනට කරගෙන යන්න කොහොමද අවසානයේ අපි බලාපොරොත්තු තියෙන්නේ පාස් පේපර් එක ගොඩ දාගන්න එකනේ. හරි. අපි ලොජික් එකක් ගැන කතා කරද්දී අපි යූස් කරන අකුරු ටිකක් තියෙනවා. මෙන්න මේ PQR කියන අකුරු තමයි සාමාන්‍යයෙන් අපි ලොජික් එකක් තර්කයක් ගැන කතා කරද්දී කතා කරන්නේ. මේ හරිය පොඩක් ග්‍රීක් වගේ තේරෙයි අර ඩෙෆිනිෂන් ටික කතා කරනකොට මම ඉස්සරහට එක්සැම්පල් කරනකොට අපි හොඳට ඒ ගැන කතා කරගමු. එතකොට මේක දැන් අපි මේ දෙන ස්ටේට්මන්ට් එක ලොජිකලි අපි ට්‍රූත් ඇත්තද බොරුද කියලා හොයාගන්න අපි පොඩි ටූල් එකක් පාවිච්චි කරනවා. ඒ ටූල් එකට තමයි කියන්නේ මේ ට්‍රූත් ටේබල් කියලා. එතකොට මම ඉස්සෙල්ලා කියවනේ යූස් කරන අකුරු තමයි PQR. දැන් මේක මේ P කියලා අරන් දෙනවා. අපි හිතමු අද වහිනවා කියන ස්ටේට්මන්ට් එක කියලා මේ P කියන්නේ. එතකොට අද වහිනවා කියන ස්ටේට්මන්ට් එක ගත්තොත් ඒක truth වෙන්න පුළුවන්. truth නම් T අකුරෙන් අපි යූස් කරන්නේ. false නම් F අකුරෙන් යූස් කරන්නේ. එතකොට truth අද වහිනවා කියන එක දෙනවා නම් අපි T අකුර දෙනවා. අද වහින්නේ නැත්නම් අපි false කියලා දෙනවා. එතකොට මේකේ අර මං ඉස්සෙල්ලා කියවනේ මේ not කියන සිම්බල් එකක් තියෙනවා කියලා. එතකොට මේක not එක ආපුවාම දැන් මගේ ස්ටේට්මන්ට් එක not වෙනවා. අද වහින්නේ නැහැ. අද වහින්නේ නැහැ කියන එක මගේ ස්ටේට්මන්ට් එක ඉස්සෙල්ලා කිව්වේ අද වහිනවා. දැන් මෙතන කියනවා අද වහින්නේ නැහැ. එතකොට මෙතන කියනවා ඔව් අද වහිනවා කියන එකනේ මේ T අකුරෙන් දාලා තියෙන truth කියලා නේද? එතකොට අද වහින්නේ නැහැ කියන එක එන්න නම් නෑ අද වහින්න ඕන කියන එක කියන්න මෙතන false වෙන්න ඕන නේද? මං කියන එක ඔයාලා ඔළුවට ගියාද? ඔව් සර්. හෙලෝ
ඔව් සර්. ඔව් සර්. ඔව් හරි නේද? එතකොට අද වහිනවා කියලා කිව්වනම් අද වහිනවා කියලා ට්‍රුත් කිව්වනම් එහෙනම් අද වහින්නේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් නෑ එහෙම වෙන්නේ නැහැ කිව්වම false. ඒ කියන්නේ අද වහිනවා කියන එක. ඒතකොට මෙතන ගත්තාමත් මම කියනවා අද වහිනවා කියලා වෙන කෙනෙක් කියනවා අද වහින්නේ නැහැ කියලා එක්කෙනෙක් කියනවා. එතකොට අද වැස්සේ නැත්තම් මම කියපු ස්ටේට්මන්ට් එක false වෙනවා. හැබැයි අද වැස්සන අරය කියන ස්ටේට්මන්ට් එක truth වෙනවා. ඒ කියන්නේ මේකේ නෙගටිව් එක ගත්තොත් අනිවාර්යයෙන්ම not කියන එක ගත්තොත් මේකේ අනිත් පැත්ත තමා වෙන්නේ. හරි නේද? එතකොට ඊට පස්සේ මම ඉස්සෙල්ලා කතා කරා කන්ජන්ක්ෂන් එකක් and එක. and gate එක ගැන. එතකොට and එක ගත්තොත් මෙතන ස්ටේට්මන්ට් දෙකක් තියෙනවා. P and Q කියලා. P කියන එකට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අද වහිනවා වැස්ස නිසා ගම් වතුර ගලනවා කියන එක අපි Q විදිහට ගමුකෝ. එතකොට මේ ට්‍රුත් ටේබල් එක ෆිල් කරද්දී අපි මේ පොඩි ටෙක්නික් එකක් තියෙනවා. ඉස්සල්ලාම කරන්නේ මෙතන ට්‍රුත් ටික ලකුණු කරගන්නවා. ඉස්සල්ලාම ට්‍රුත් දෙක දා ගන්නවා. මොකද ඔයාලා අවස්ථා මේක එන්න පුළුවන් ආකාර ගන්න ඉස්සරහට කතා කරනවා ආකාර ගැන. සාමාන්‍ය ආකාර ගත්තොත් මේක ට්‍රුත් වෙලා මේක ට්‍රුත් වෙන්න පුළුවන්. මේක ට්‍රුත් වෙලා මේක false වෙන්න පුළුවන්. මේක false වෙලා මේක ට්‍රුත් වෙන්න පුළුවන්. මේක false වෙලා මේකත් false වෙන්න පුළුවන්. ඒ වගේ ආකාර මේකේ එන්න පුළුවන් ක්‍රම තියෙනවා 4ක්. ඒක ඉස්සරහට කතා කරන්න තව පාඩමක් තියෙනවා. ඒකෙදි සංයෝජන වලදී මට මේකේන ආකාර ගන්න හරි ඔයාලා ට්‍රුත් ටේබල් එක හොඳට දන්නවනේ. ඔව් සර්. එහෙනම් අපරාධනේ කියන්න බෑ ට්‍රුත් ටේබල් එක දන්නවා කියලා. මම හිතාන කිව්වා ට්‍රුත් ටේබල් එක දන්නේ නැතුව ඇති කියලා. හරි. ට්‍රුත් ටේබල් එක එතකොට අපිට මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ස්ටේට්මන්ට් තුනක් ආවා කියන්නේ P Q R කියලා. මෙතන මේක වෙන්නේ නැතුව R කියලා ස්ටේට්මන්ට් එකක් ආවා කියනවා. P and Q නැතුව R කියන ස්ටේට්මන්ට් එකක් ආවා. R කියලා එකක් විතර දෙනවා. එතකොට R විතරක් තියෙද්දි මෙතන ආකාර එන්න පුළුවන්. එතකොට මෙතන අපි ඉස්සලාම T කීයක් දාගන්න ඕනද? 3. 4ක් නේ. හරි. එතකොට ඔයාලා 4ක් දාගෙන තමයි ඉස්සරහට මෙතන එතකොට T 4ක් දාගත්තා, false 4ක් දාගත්තා. එතකොට මෙතන T දෙකක් දාගත්තා, false දෙකක් දැම්මා, T දෙකක් දැම්මා. ඒ කතාව ඔයාලා හොඳට දන්නව නේද? ඔව්. හරි. ඒකින් තමයි කියන්නේ කතා කරන්න නෑ. එහෙනම් මේක මම ටග් ගාලා කියන්න. එතකොට මෙතන මේ T දෙකක් තියෙද්දි මේ දෙකේ and එකනේ යන්නේ. එතකොට ඔයාලා and එක හොඳටම දන්නවා. මේ දෙකම truth උනොත් තමයි මේක truth වෙන්නේ. logic වලත් gate වලත් ඔයාලා කතා කරලා තියෙන්නේ and gate එක ගැන. එතකොට and gate එකේ අර එක බිඳුවේ යනකොට මෙතන දෙකම එක වුණොත් තමයි
එක වෙන්නේ. ඒ වගේම මේකෙත් ඒ විදිහටම තමයි truth වෙන්නේ. දෙකම truth වුණොත් අනිත් එකේ මේ දෙකටම පොදු නැති වුනහම false වෙනවා. හරි. එතකොට O gate එකත් ඒ වගේම තමයි normal ඔයාලා දන්න O gate එක වගේම තමයි මේකෙන් දෙකම හෝ එකක් truth වුණා නම් අනිවාර්යයෙන්ම මෙතන truth වෙනවා. හරි. ඔයාලගේ පොඩි මේකක් බලන්න. මට මෙන්න මේක fill මේ truth table එක fill කරලා කවුරු හරි කියන්න පුළුවන්ද? මෙහෙම කියන්නකො. Q sorry. not Q කියන්නේ මොකද්ද? truth the false the false එතකොට එතන true එතන false එතන true true. හරි. එතකොට මට මේකට උත්තරේ දෙන්න. not true මෙතන හැබැයි false මේ දෙක තමයි false වෙන්නේ. and එකනේ හරි. true 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 false 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 ඒතර මේකේ නෙගටිව් එක තමයි මෙතනට එන්න ඕනේ. එතකොට මොකක්ද දෙන්නේ? false true 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 අන්න මේක කාටවත් ගැටලුවක් නැහැ නේ. ඔයාලා දන්නවනේ මේක ගැන නේද හොඳටම? ඔව් සර්. කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. අද තියෙන ලිමිට් ටයිම් එකත් එක්ක අපිට ඉක්මනට කරගෙන යන්න ඕන වෙනවා. tautology කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම truth වෙන දේවල්. ඒ කියන්නේ මොකක් හරි ස්ටේට්මන්ට් එකක් ගත්තාම මේක හැම වෙලේම truth වෙනවා. ඒකට එක උදාහරණයක් තමයි P PO not P. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ දෙකේ මෙතන not P කියන්නේ false නේ නේද? ඉතින් අපි කතා කරේ මෙතන not P කියන්නේ true true නේද? තේරුණාද මම කියපු දේ? මෙතන not P ගත්තාම මේක false මේක truth වෙනවනේ. එතකොට මේ දෙකේ O gate එක truth. එතකොට මේ දෙකේ O gate එක truth. ඒ කියන්නේ මේක හැම වෙලේම answer එක truth වෙන ඒවා. අන්න ඒවට කියනවා tautologies කියලා. මේ වචනේ වලට හොඳට මතක තියාගන්න වෙයි. paper එක අහයි මොන statement ද හැම වෙලාවෙම truth වෙන්නේ කියන එක. මේ වචනේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම paper වල එයි ඔයාලට මේක කතා කරයි. හැම වෙලේම truth වෙන statement මොනවාද statement කීයක් ඒ කියන්නේ ABC වලින් මොන statement ABC truth වෙනවද කියලා ඔයාලට හොයන්න එයි.
හරි. ඒක ප්‍රශ්නයක් තියෙනවා. හරි. මේ තියෙන එහෙම ප්‍රශ්නයක්. මේක ඔයාලට කරන්න පුළුවන්ද? තාම බෑනේ මෙතන මේ කතාව දන්නේ නැහැ නේද? ඒකෙන්ද අනිවාර්යයෙන්ම මේ හැම වෙලේම ස්ටේට්මන්ට් true වෙන ඒවා මොනවද කියන ඒවා ප්‍රශ්න වලට පේපර් එකේ අනිවාර්යයෙන්ම එනවා. ඒකෙන්ද මේ වචනේ හොඳට මතක තියාගන්න. right. ඒ වගේම always false වෙන ඒවා තියෙනවා. always false වෙන ඒවා. ඒවට අපි කියනවා contradiction එකක් කියලා. විසන්වාදයක්. සිංහලෙන් කියනවා නම් විසන්වාදයක්. විසන්වාදයක් කියන contradiction වෙන ඒවා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ and gate එක අරගෙන තියෙන්නේ. මෙතන not p ගත්තාම මේක false වෙනවා. මේක truth වෙනවා. අනිවාර්යයෙන්ම අපි දන්නවා truth දෙකක් ආවොත් තමයි මෙතන truth වෙන්න පුළුවන්. මෙතන false එකක් එක්ක ආවොත් ඒකෙන්ද අනිවාර්යයෙන්ම මේක false වෙනවා. හරි නේද? එතකොට මෙන්න මේ වචනේත් හොඳට මතක තියාගන්න. always contradiction වෙන statement මොනවද කියලා පේපර් එකේ අනිවාර්යයෙන්ම අහනවා. මම කළේ 2011 second semester එක. එතකොට 2011ත් ඔය වගේම ප්‍රශ්නයක් තිබ්බා. මට මේ මගේ පාස් පේපර්ස් නම් හොයාගන්න බැරුව ගියා. ඇත්තට මේක පරණ හින්දා පරණ ඩේටා ටිකක් හින්දා මේ නැත්තම් මම ඒ ටික කතා කරන්න තිබ්බ අපරාධේ. හරි. අර ඉස්සලා ඊතල දෙකක් වෙන්නලා තිබ්බේ. අන්නේ ඊතල දෙකක් වෙන්නපු එක තමයි මේ තියෙන්නේ. පේපර් එකේ මම ඉස්සලා පෙන්නුවේ. මෙන්න මේ. මේ තියෙන contradiction එකකුත් මොන එකක්ද contradiction වෙන්නේ? ඒ කියන්නේ always false වෙන්නේ මොනවද? always truth වෙන්නේ මොනවද කියලා අහනවා. මෙන්න මේ පේපර් එකේදී මෙන්න මේ වගේ ඉරි කෑලි දෙකක් එක ඊතලේ එන්නේ. ඒකෙන්ද මේ පාටල ගන්න එපා. මම සර් ඉගැන්වුවේ නම් තනි මේව එකක් මේ පේපර් එකේ එන්නේ නම් ඊතල දෙකක් කියලා. ඊතල දෙන ඉරි දෙකක් කියලා. මෙන්න මේ වගේ ඊතලයක්. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ conditional statement එකක්. මම උදාහරණයකින් කිව්වොත් පාඩම් කළොත් මේ කියන්නේ p කියන්නේ if පාඩම් කළා නම් if විභාගය හොඳින් සමත් වෙන්න තිබුණා කියන එක තමයි q වලින් කියන්නේ. if study well then exam pass. මේ if p එකෙන් කියන්නේ එක ස්ටේට්මන්ට් එකක් මම කියවනේ මුලින්ම PQR තමයි අපි ස්ටේට්මන්ට් වලට පාවිච්චි කරන්නේ කියලා. Q කියන්නේ තව ස්ටේට්මන්ට් එකක්. එකිනෙකට සම්බන්ධ කන්ඩිෂනල් ස්ටේට්මන්ට්. එතකොට අපි මේක කතා කළොත් පාඩම් කළා නම් මේක ලියනකොට අනිවාර්යයෙන්ම ලියන්න මෙහෙම if එකක් එනවා. if then කියන එක එන්නේ. පාඩම් if කියපුවම සිංහලෙන් පාඩම් නම්නේ. එතකොට පාඩම් කළා නම් then කියන්නේ විට then විභාගයේ සමත් වන්න තිබුණා. එතකොට මේ ස්ටේට්මන්ට් එක කියන්නේ මේක මේ තියෙන වචනයෙන් ලියලා මේ අපි සිම්බල් යූස් කරලා ලියනකොට ලියන්නේ පාඩම් කළා නම් විභාගය පාස් වෙන්න තිබුණා කියන ස්ටේට්මන්ට් කන්ඩිෂනල් ස්ටේට්මන්ට් එක තමයි මේ කතා කරන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද මෙතන? නොතේරුණු දෙයක්.
මොකද ඉස්සරහා මේකේ ට්‍රුත් ටේබල් එක අදින්න ගියාම තමයි ප්‍රශ්නේ එන්නේ ලොකුවටම. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? ආ මාව ක්ලියර් ඇහෙනව නේද? ඔව් සර්. ඔව්. හරි. තව උදාහරණයක් කිව්වොත් බත් කෑවොත් බඩ පිරෙනවා. දැන් ඉන්ටර්වල් එක කරන්නේ දාවේ කාලා. බඩ පිරලා නේ ඉන්නේ. හරි. මේක එතකොට අපි ට්‍රුත් ටේබල් එක අදින්න ගියාම මේකේ ඔයාලට පොඩි ගැටලුවක් එයි. හරි. මේ තියෙන ඒකට අදාළ ට්‍රුත් ටේබල් එක අඳිනකොට අර ට්‍රුත් ටේබල් වගේ නෙමෙයි x and o gate වගේ නෙමෙයි මේකේ තියෙන්නේ. මෙයා කියනවා මම බත් කෑවා. sorry මම පාඩම් කළා. පාඩම් කළා කියන එක normal විදියට මෙතන අර ට්‍රුත් ටේබල් එකේ අදින විදියටම ට්‍රුත් දැම්මා. පාඩම් කළා නම් exam එක පාස් වෙනවා. හරිනේ කියන කතාව නේද? එතකොට මේක ට්‍රුත් වෙලා තියෙනවා. පාඩම් කළා. exam එක පාස් වුන්නේ නැහැ. වෙන්න පුළුවන්ද? මම කිව්වනේ ඉතලා පාඩම් කළා නම් exam එක පාස් වෙන්න තිබුණා. නේද? හෙලෝ. එතකොට මෙතන කියනවා මම පාඩම් කළා. හැබැයි exam එක ෆේල් වුණා. එතකොට මගේ ස්ටේට්මන්ට් එක හරිද වැරදිද? වැරදි. මම කිව්වා ස්ටේට්මන්ට් එක වැරදි. වැරදිද? මම කිව්වේ පාඩම් කළා නම් exam එක පාස් වෙන්න ඕනේ. එතකොට මගේ පාඩම් කළා exam එක ෆේල්. එහෙනම් මගේ ස්ටේට්මන්ට් එක වැරදි. ඊළඟ එකට යනවා. පාඩම් කළේ නැහැ. හැබැයි exam එක පාස් වුණා. ප්‍රශ්නයක් නේද? මං කිව්වේ පාඩම් කළා නම් exam එක පාස් වෙනවා. හැබැයි පාඩම් කළේ නැහැ. exam එක පාස් වුණා නේද? එතකොට ඒක truth the false ද? ප්‍රශ්නයක් තියනව නේද? මෙතන දාලා තියෙන truth කියලා. මේක හරිද? මේක හරිද වැරදිද? හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත්. ඒ කොහොමද? මෙතන කියන මම පාඩම් කළේ නැහැ. හැබැයි exam එක පාස් වුණා. මේක මතක තියාගන්න හොඳම දේ තමයි හිතන්න මම පාඩම් කළේ නැහැ. හැබැයි exam එක පාස් වුණා. exam එක පාස් වුණොත් මොකද වෙන්නේ? මෙතන ඕනම අලුතෙන් ඉගෙන ගන්න එකට මෙතන තමයි පැටලෙන තැන. මම කිය පැටලෙන තැනක් තියෙනවා කියලා. exam එකට පාඩම් කළේ නැහැ. හැබැයි exam එක පාස් වුණා. මෙතන වෙන උදාහරණයක් ගත්තොත් මම බත් කෑවොත් බඩ පිරෙනවා. දැන් බත් කෑවේ නැහැ.
බඩ පිරිලා. ඒ කියන කතාව හරිද වැරදිද? හා? වැරදි. හරි. වැරදි. නෑ මග් කියන කතාවේ වැරද්දක් තියෙනවා. බත්ම විතරද කන්න ඕන පාඩම් කරන්න මේ බඩ පිරෙන්න. පාන් කන්න බෑනේ නේද? පාන් කන්න පුළුවන්. ඉන්දියාප්ප ඔය ඕන දෙයක් කන්න පුළුවන් නේ. එතකොට බඩ පිරීලා කියන එක හරි යනවා. ඒකින්ද තමයි මෙතන truth කියලා තියෙන්නේ. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. අපේ අවසාන දේ. ඒ කියන්නේ අවසාන දේ තෘප්ත වෙලා තියෙනවා. පළවෙනි දේ වෙලා නැහැ. පාඩම් කළේ නැති වුණාට එයා උගන්නන වෙලේ හරියට අහගෙන හිටියා. එහෙනම් එයාට පාස් වෙන්න පුළුවන්. එහෙනම් මෙතන truth එකක් එනවා. හරිද? මේක හරි truth කියලා තමයි එන්න ඕන. හරි. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට ටික මේක මතකෙන් තියාගන්න. එකපාරම ඔලුවට යන්නේ නැහැ මේක කිව්වට. හරි. ඊට පස්සේ මම පාඩම් කළෙත් නැහැ එක්සෑම් එක පාස් වුණෙත් නැහැ. පාඩම් කළා නම් එක්සෑම් එක පාස් වෙන්නේ. ඒතකොට මම කියපු කතාව හරි නේද? මම කියපු කතාවේ මෙතන ස්ටේට්මන්ට් එක හරි නේද? පාඩම් කළේ නැති හින්දා මේක ප්‍රශ්නයක් නෑ. පාඩම් කළේ නැති හින්දා එක්සෑම් එක ෆේල් වුණා. මම කිව්වේ පාඩම් කළොත් එක්සෑම් එක පාස් වෙනවා කියලා. එහෙනම් මම කියපු කතාව හරි. හරි නේද? මේක මොකක් හරි පැටලිලි දෙයක් තියෙනවද? නෑ. හරිනේ. එහෙනම් මට කියන්න මට P not Q මොකද්ද? අවසාන ටේබල් එකේ ඉන්නේ මෙතනට. truth the false මේක. false. මේක Q false වෙනින්දා මේක false වෙනවා. ඊළඟ එක true. True. ඊළඟ එක true. ඊළඟ එක true. හරි. මෙන්න මෙතන තමයි අර ප්‍රශ්නේ ඉන්නේ. මෙතන true වෙනවා. උදාහරණයක් ගත්තොත් ඉස්සෙල්ලා ගත්ත උදාහරණ ගන්න. පාඩම් කළොත් විභාගේ ෆේල් වෙන්නේ නැහැ. පාඩම් කළොත් විභාගේ ෆේල් වෙන්නේ නැහැ. එතකොට ෆේල් වෙන්නේ නැහැ කියන්නේ මෙතන false වෙනවා. එතකොට truthful නම් false. විභාගේ හරි නේද? විභාගේ ෆේල් වෙන්නේ නැත්නම් මෙතන false. මෙතන truth. මෙතන false. මෙතන truth වෙනවනේ. එතකොට මෙතන false truth තුනක්. හරි. ඊට පස්සේ තියෙනවා මේකෙම biconditional statement එකක්. biconditional statement එක කියන්නේ P if and only if Q. P වෙනවා නම්
Q වෙනවාමයි. වෙන විදිහකට කිව්වොත් කොහමද? මේ දෙක by conditional. by කියන්නේ දෙපැත්තටම වෙනවා. ඒ කියන්නේ මේක P වුණොත් Q වෙනවා. Q වුණොත් P වෙනවා. විභාගය පාඩම් කළොත් විභාගය පාස් වෙනවා. විභාගය පාස් වුණා නම් පාඩම් කරලා. තේරුණාද? ඔව් සර්. ඒකට කියන්නේ binomial. ඒ කියන්නේ දෙපැත්තටම මේක ස්ටේට්මන්ට් එක truth වෙනවා. දෙපැත්තටම ස්ටේට්මන්ට් එක වෙනවා. පාඩම් කළොත් එක්සෑම් එක පාස් වෙනවා. එක්සෑම් එක පාස් වුණොත් පාඩම් කරලා තියෙනවා. හරි. මේකේ truth table එක ගත්තොත් annotation එක තාම පේනවනේ ඔයාලට. right. මේකේ ගත්තොත් අන්න අර ප්‍රශ්නේ දැන් නැහැ. ඉස්සෙල්ලා දීච්ච ප්‍රශ්නේ. මොකක්ද ඉස්සෙල්ලා දීච්ච ප්‍රශ්නේ? පාඩම් කළා නම් එක්සෑම් එක පාස් වෙලා එක්සෑම් එක පාස් වුණා නම් පාඩම් කරලා. හරිනේ. එතකොට ඒක truth නේද? මේක ගත්තොත් පාඩම් කරලා එක්සෑම් එක ෆේල් වෙලා. එක්සෑම් එක ෆේල් වෙලා පාඩම් කරලාද? ඒක වෙන්න බෑ නේද? හා? තේරුණාද කියපු දේ? ඔව් සර්. එක්සෑම් එක පාඩම් කරලා එක්සෑම් එක ෆේල් වෙලා. එක්සෑම් එක ෆේල් වෙලා නම් මෙයා පාඩම් කරලාද? එතකොට මම කියපු කන්ඩිෂන් මේක වැරදි නේද? ස්ටේට්මන්ට් එක. පාඩම් කළා නම් අනිවාර්යයෙන් එක්සෑම් එක පාස් වෙන්න ඕන කියලා නේ මේක කියවෙන්නේ. එතකොට මේක false. පාඩම් කරලා නම් අනිවාර්යයෙන්ම එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. පාඩම් කරලා නැතිනම් එක්සෑම් එක පාස් වෙලා. ඒ පැත්තට හරි. අනිත් පැත්තට එක්සෑම් එක පාස් වෙනවා නම් පාඩම් කරලා තියෙන්න ඕන. ඒක වෙලා නැහැනේ. මේ පැත්තට හරි ගිහිල්ලා නැහැ නේද මං කියන කතාව? තේරුණාද මං කියපු දේ එතන? මේක නම් උඩ එකේ ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම අර පළවෙනි දරින්ම මේ වෙලානේ පාඩම් කරලා එක්සෑම් එක ෆේල් වෙලා කියපු ගමන් එතනින් ෆේල් එක හොයාගන්න පුළුවන්. මෙතන මෙහෙම බෑ. පාඩම් කරලා නැහැ. හැබැයි එක්සෑම් එක පාස් වෙලා. ඒක වෙන්න පුළුවන්. හැබැයි ආය අනිත් පැත්තට යද්දී එක්සෑම් එක පාස් වෙලා නම් පාඩම් කරලා තියෙන්න ඕන. ඒක වෙන්න බැහැනේ නේද? තේරුණාද? හෙලෝ? ඔව් සර්. හරි නේද? ඔව් සර්.
ඉස්සලා කියපු එක හරියටම. හරි නේද? තේරුණා නේද මම කියපු දේ? පාඩම් කරලා නැහැ. හැබැයි එක්සෑම් එක පාස් වෙලා. ඒක වෙන්න පුළුවන්. පාඩම් නොකර ඉස්සලත් මම කියවනේ පාඩම් නොකරුවට එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. හැබැයි මෙතන අනිත් පැත්තට යද්දි එක්සෑම් එක පාස් වෙලා නම් පාඩම් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙවෙනි කතාව වැරදීනේ. එතකොට මේක බයිනෝමියල් බයි කන්ඩිෂනල් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා එක්සෑම් එක පාඩම් කළේ නැහැ. එක්සෑම් එක ෆේල් වුණා. හරි ප්‍රශ්නයක් නැහැ. පාඩම් කරේ නැති කළේ නැත්නම් ෆේල් වෙනවා. කතාව හරි. ස්ටේට්මන්ට් එක හරි. එතකොට ආයෙ කියනවා පාඩම් එක්සෑම් එක ෆේල් වුණා. පාඩම් කරලත් නැහැ. හරිනේ දෙපැත්තම ට්‍රුත් නේද ඒක? මං කියපු දේ තේරුණාද? ඔව් සර්. හරිනේ. හරි. එහෙනම් අපිට දැන් අර හදාගන්න බැරි වෙච්ච ගාන හදන්න පුළුවන්. එක්සෑම් පේපර් එකේ ගාන. ස්පීඩ් වැඩි නෑ නේද? මම ටක් ගාලා යනවා ටයිම් එක නැති හින්දා. හරි. විනාඩි 5ක් දෙන්නම් මේක බලන්න 13 වෙනි ප්‍රශ්නේ කරන්න. උත්තර බලන්න එපා. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ නේ. හොඳයි. හරිනේ 13 වෙනි ප්‍රශ්නේ පේනව නේද? ඔව් සර්. හරි. මේක බලන්න කරන්න. විනාඩි 5ක් දෙන්න ඊට පස්සේ මම කියන්නම් කොහොමද කරන්න කියලා.
හරිද ළමයි කරාද? හා මොකද්ද මේකේ බලන්න ඕනේ ඉස්සලාම දේ contradiction කියලා. contradiction එකක් නම් මොකද්ද වෙන්න ඕන? false වෙන්න ඕන. මේක බැලුව බැලමටම කියන්න පුළුවන්ද false වෙනවද නැද්ද කියලා? මේක false. හරි. මේ කැලලම false. අපි ඉගෙන ගත්තනේ ඉස්සලා theory වලදී. p ඡේදන p not p ගේ and gate එකයි p ගේ not එකයි. අනිවාර්යයෙන්ම falseness ඒක අපි contradiction එකක් කියලා හඳුනාගත්තා. ඒතකොට q ගේ not එක කෙලින් මෙතනින් මේ කතාව අතාරින්න පුළුවන්. q ගේ not එක false වෙන්න පුළුවන් truth වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක ගත්තොත් මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ නේ මෙතන අපිට හොයාගන්න බෑ. මේ දෙක අතරත් කිසිම සම්බන්ධයක් නැහැ. මේ දෙක හොයාගන්න බෑ. ඊට පස්සේ ආයෙ මෙතන ස්ටේට්මන්ට් එකක් තියෙනවා මේ පැත්තට හිතලා. ස්ටේට්මන්ට් එකෙන් කියන්නේ මොකද්ද? p ගේ මේක වෙන්න පුළුවන් ආකාර මොනවාද? ට්‍රුත් ටේබල් එකක් ඇත්තද මේක කරවලා? PQ ට වෙන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? 4ක් නේ. මොනවාද ඒ ආකාර 4? මම කෙලින්ම උත්තරයට යන්නම්. p truth වල q truth true නම් true නේ නේද? p වල q false නම් false. q p false වල q true නම් ඒත් false. p false ला q false ना हे false. इधर में था ना not p not q. එතකොට මෙතන දෙකම මේකත් false මේකත් false. false එකේ o එක false ने මේක false මේක true. එතකොට මේ දෙකේ o එක false මේක false මේකත් false මේක false. එතකොට මේකේ true false මේකේ truth. හරි නේද? මොකද වැරදුනද මට? සාර දෙක truth නේ. මෙතන truth වෙන්න ඕනේ. හරිනේ? එතකොට මේක ඊළඟ එක truth වෙන්න ඕන. sorry. හරි. හරිනේ? මේ ටිකම truth වෙන්න ඕන. මේක නම් හිතලා වැරද්ද වේ. මේක මටත් වැරදුනා. හරි. අවධානයෙන් ඉන්නවද කියලා බලන්න. මේ මම කිව්වේ එක්සෑම් එකට පාඩම් කළා නම් එක්සෑම් එක පාස් වෙන්න ඕන.
එහෙනම් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? පාඩම් කළා හැබැයි ෆේල් වුණා. එහෙනම් false. මෙතන පාඩම් කළේ නැහැ හැබැයි පාස් වුණා. truth. පාඩම් කළේ නැහැ හැබැයි පාස් වුණා. truth. පාඩම් කළේ නැහැ හැබැයි පාස් වුණා. truth. එතකොට මේක ගන්න බෑ. මේකෙදි මේ ටික ඒකමනේ. මේකයි මෙතන ටිකයි සමානයි. මෙතන not p එකක් කරලා තියෙන්නේ. not q එක අයින් වෙලා තියෙන්නේ. එතකොට not q එක අයින් වුණා නම් මෙතන මේක මාරු වුණා නම් හරියනේ. මෙතන පළවෙනි එක truth වෙනවා අනිත් ටික false වෙනවා. වෙන පාටකින් ගන්නකො. මේක truth වෙනවා ඔහොම දෙයක් නෙවෙන්න පුළුවන්. මෙතන truth ආව කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන truth වෙනවා. එතකොට මේක ගන්නත් බෑ. මේක පේපර් එකන වල තියෙනට කාලයක පොඩි short method use කරන්න වෙයි ඈ. එතකොට මේක ගත්තාම p ගේ not p මෙන්න මේක හරි. මේ පැත්ත අනිවාර්යයෙන්ම උත්තරේ තියෙන්නේ false තමයි. හැම එකක්ම false. හැබැයි මේ පැත්තේ truth වෙන එක අවස්ථාවක් තියෙනවා. එක අවස්ථාවක් තියෙනවා අනිත් ඔක්කොම false. එතකොට මේ false දෙකක් ආවා කියන්නේ අනිවාර්යෙන්ම අපේ මේක truth වෙනව නේද? මං කියපු short method එක තේරෙනවද? මෙතන ගත්තොත් අනිවාර්යෙන්ම ඔක්කොම false. මෙතන ගත්තොත් අනිවාර්යෙන්ම දෙකක් truth දෙකක් false. හරි නේද? දෙකක් truth වෙනවද? එකයි truth වෙන්නේ. එකක් truth වෙනවා අනිත් ඔක්කොම false. එතකොට මෙතන අනිවාර්යෙන්ම false එකකට false එකක් ඉදිරියෙන් තියෙනවා. එතකොට මෙතන if p then q කියන එක ගත්ත ගම මෙතන false දෙකක් ඉදිරි false තුනක් එනවනේ. false තුනට අනිවාර්යයෙන්ම truth තුනක් එනවා. තේරුණානේ? ඊට පස්සේ මේක ගත්තොත් මෙතන ගත්තොත් අනිවාර්යයෙන්ම මේ ඔක්කොම truth වෙනවා. නේද? මේ ටෝලොජි එකක් නේද මෙතන? අර ඉස්සෙල්ලා අපි මේ තියරි කතා කරද්දී ටෝලොජි එකට උදාහරණ දීලා තිබ්බේ මේකමයි නේද? ඒතකොට අනිවාර්යයෙන්ම මේ ඔක්කොම truth වෙනවා. මෙතන contradiction එක ටික ඔක්කොම මෙතන contradiction. ඒතකොට ඔක්කොම ටික false වෙනවා. truth false කියන්නේ false. අනිවාර්යයෙන්ම ස්ටේට්මන්ට් එක false වෙනව නේද? ඔව් සර්. හරි නේද? තේරුණාද ඒක හදන හැටි? හරි සර්. හරි. කී දෙනෙක්ගේ හරි ගියාද? හරි ගියා නම් ආයෙ ගොඩ තමයි. එක්සෑම් එකේ ගාණක් හරි දැන්. හරි. තව මේ වගේ එකක් හදන්න ඕනද? මේකෙන් ගොඩ යන්න පුළුවන් කියලා හිතන තව එකක් හදමු. 14 බලන්න. මේකේ බලන්න ඕන හැම එකක්ම truth වෙන්නේ මොකද්ද කියලා. අරගේ false නේ බලන්නේ මෙතන conditional methodology. මෙතන false බලුවා. මෙතන හැම අවස්ථාවකදීම truth වෙන්නේ මොකද්ද කියලා.
විනාඩි ඉස්සලා 5ක් දුන්නානේ මේකට විනාඩි 4යි ඈ එකක් හදන හැටි කියලා දුන්නානේ